තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය කහගල්ලේ අරිය ඥාන පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ අරනායක උස්සාපිටියේ පදිංචි චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය සමග විදේශගතව සිටින අජන්තා අප්සරා යන දියණියන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියං ඥාතිව ආගතං තී. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, සිල් මෑණියන් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, තිලොවක් දිනා තිලොවක් සනසාලු අප ශාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා පිළිබඳ මහා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ 84000ක් පමණ ධර්මස්කන්ධයන්ගෙන් සමන්විත වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි ඔබ සෑම දෙනාම
සැදී පැහැදී තැන්පත්ව සූදානම් වන්නේ. බෞද්ධයා රූපවාහිනියේ මගින් මේ වෙලාවේ විසිරුවා හරිනු ලබන මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අරනායක උස්සාපිටියේ පදිංචි චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිනිය සහ දැනට විදේශගතව සිටින අජන්තා අප්සරා යන මහත්මීන් ඇතුළු එම පවුලේ සදහැත්වතුන් විසිනුයි. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට අසා දැනගන්න සලස්වලා දෙනවා නම් ඒට අපි කියන්නේ ධර්ම දානය කියලයි. ඒ උතුම් ධර්ම දානයේහි තිබෙන ආනිසංස මේ ලෝකෙ තිබෙන කිසිම උපමාවකට අරගෙන මහා සාරභාර වස්තුවකටවත් සමාන කළ නොහැකි. ධර්ම දානයේ තරම්ම ආනිසංස ගෙන දෙන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා නිරතුරුවම සද්ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වන නිසයි. එබැවින් අපේ සද්ධර්ම ශ්‍රාවක සදහැවතුනට අදත් මේ උතුම් සද්ධර්ම දානය සිදු කොට දායක පින්වතුන් යහපත් අරමුණු බලාපොරොත්තු රාශියක් සිතේ ඇති කරගෙන තිබෙනවා. ඒවා පිළිබඳව පුණ්‍යානුමෝදනාව අවස්ථාවේදී අපි සිහිපත් කරමු. එතෙක් අපි ප්‍රාර්ථනාවක් වශයෙන් තබනවා මේ උතුම් සද්ධර්ම දානමය පිනෙන් මෙහි දායකත්වය ලබන පින්වතුන්ටත් මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වන අපේ සද්ධර්ම ශ්‍රාවක සියලු දෙනාටමත් ධර්මාවබෝධය තුලින් ලබන අමා මහ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද ඔබට ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකාව වශයෙන් මා තබා ගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ සඳහන් වන ගාථා ධර්මයන් දෙකක්. ධම්මපදයේ පිය වග්ගයේ සඳහන් වන මේ ගාථා දේශනාවන් දෙකෙන් අපට මෙලව වශයෙන් ජීවිත සුවපත් කරගන්න, ඒ අනුසාරයෙන් අපේ පරලොව ජීවිතයන් සුවපත් භාවයට පත් කරගන්න බෙහෙවින්ම උපකාර වන කරුණු රාශියක් මේ දේශනාවට අන්තර්ගතයි. චිරප්පවාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. මේ උතුම් දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ නන්දිය සහ රේවතී කියන දෙදෙනා අරමුණු කරගෙනයි. නන්දිය බොහෝම සදහැගුණ සම්පන්න බුද්ධ ශාසනයට පිරිමැහෙන මහඟු ශාසනික සේවාවන් සිද්ධ කළ
මේ බුද්ධ ශාසනයේ සදහැවත් දායකයෙක්. එතුමා ජීවත්ව ඉඳද්දිම දිව්‍ය ලෝකයේ දිව්‍ය මාලිගා එතුමා වෙනුවෙන් මැවුණා. අපේ මහ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩලා දිව්‍ය ලෝකයේ චාරිකාවක යෙදෙන වෙලාවේ මේ නන්දිය වෙනුවෙන් පහළ වෙලා තිබුණ දිව්‍ය මාලිගා දැක්කා. උන්වහන්සේ මනුලොව වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මනුස්ස ලෝකයේ ජීවත්ව ඉඳද්දීම කෙනෙකුට දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන පහළ වෙන්න පුළුවන්ද කියලා. ආන්න ඒ නිමිති කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවන් දෙක දේශනා කළේ. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඒ පළවෙනි ගාථාව. එහි සඳහන් වෙනවා පින්වත්නි චිරප්ප වාසින්. ඒ කියන්නේ බොහෝ කාලයක්. ඒකට බොහෝ කාලයක් කියලා කියන්නේ මොකක්ද? දීර්ඝ කාලයක්. වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං. දීර්ඝ කාලයක් යම් කිසි කෙනෙක් මේ රටින් බැහැර වෙනත් රටක වාසය කරන්නේද? දැන් පින්වතුනි, අපි ජීවත් වෙන මේ රට හැරුණාම ලෝකේ අනෙක් ඔක්කොම රටවල් වලට කියනවා නොරට කියලා. එහෙම නැත්නම් පිට රට කියලා කියනවා. අපි ඉපදිච්ච රට මව් රට, අනෙක් සියලුම රටවල් පිට රට. යම් කිසි කෙනෙක් මව් රටින් බැහැර වෙලා පිට රටක අධ්‍යාපනයක් හෝ රැකී රක්ෂාවක හෝ නිරත වෙනවා දීර්ඝ කාලයක්. චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්තිමාගතං. දීර්ඝ කාලයක් පිට රටක ඉඳලා ආපහු මව් රටට එනවා. එන්නේ මොකටද? ඥාතීන් බැහැ දැකලා යන්න. අන්න එහෙම පිට රටක ඉන්න කෙනෙක් මව් රටට එනවයි කියලා දැනගත්තාම අනිත් අය මොකද කරන්නේ? ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඒගොල්ලෝ අර ඥාතිවරයා පිළිගන්න සූදානම් වෙනවා. අනිත් ඔක්කොටමත් කියනවා අපේ අසවල් ඥාතියා දීර්ඝ කාලයකට පස්සේ ඔන්න අපිව දකින්න එනවා. එයා බලන්න එන්න, මුණ ගැහෙන්න එන්න කියලා සෑහෙන පිරිසක් එයා එනකොට රැස් වෙනවා. අපි හිතමු අවුරුදු 2-3කින් හරි අවුරුදු 5කින් හරි ආයේ මව් රටට එනවනේ විදේශ රටක ඉන්න කෙනෙක්. එතකොට එයා බලන්න එන්නේ නිකම්මද? එයාට විවිධ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, සිහි වටන මේවත් අරගෙනයි එන්නේ. ඒ වගේම පිරිසක් එයාව පිළිගන්න පෙරමගට යනවා. එයාව කැඳවගෙන එන්න යනවා. අනිත් අය එයාව එනවා දකින්නකොට ඉදිරියට ගිහිල්ලා බොහෝම සුහදශීලීව ඒ කාලයකට පස්සේ පිට රටක ඉඳලා එන කෙනාව ආදරයෙන් පිළිගන්නවා. ඒක එහෙම නේද? ඔබට හොඳට වැටහෙන්න ඕනේ, අත්දැකීම් ඇති. දූලා පුතාලා විදේශ රටක ඉන්නකොට ඒ අය කාලෙකින්
අපේ රටට එනවයි කියලා දැනගත්තාම අම්මලා කොච්චර ලෑස්ති වෙනවද? ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. ඒ වගේම ප්‍රතිසංස්කරණ කරනවා සමහර ගෙවල්. ලස්සනට මල් ගස් පිළිවෙලට හදනවා. අපේ අසවලා එනවා, අසවල් ඥාතීන් එනවා කියලා. කොහොම ලොකු සූදානමක් වෙනවා. එතකොට මගේ බුදුහාමුදුරුවෝ එදා මේක දේශනා කළා. ඈත රටක කාලයක් ඉඳලා කවුරු හරි ඥාතිවරයෙක් කෙනකොට එයාව බොහෝම ආදරෙන් අනික් අය විසින් පිළිගන්නේ යම්සේද. සතුටින් පිළිගැනීම සඳහා සූදානම් වන්නේ යම්සේද. තතේව කත මඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති පියං ඥාති වාගතං. ආන් ඒ වගේ තතේව කත පුඤ්ඤම්පි මේ ලෝකේ ඉඳගෙන යම් කිසි කෙනෙක් පින් දහම් කරනවා. දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා, වත් පිළිවෙත් වල යෙදিলা පින් කරගන්නවා. එයා මරණින් පස්සේ පරලොව යනකොට එයා මෙහෙදි මරණයට පත් වෙන්නත් කලින්ම එයා කරගත් පුණ්‍ය ශක්තිය ආනිසංස වශයෙන් පරලොව ඉඳගෙන එයා එනකන් සූදානම් වෙනවා. එයාට ආනිසංස සකස් කරලා තියෙනවා. ඒක හරියට අර පිට රටක ඉඳලා ඥාතිවරයෙක් කෙනකොට මේ රටේ ඉන්න ඥාතීන් සූදානම් වෙලා එයාව හරසරින් පිළිගන්නේ යම්සේද ඒ වගේ පින් කරන කෙනා මරණින් පස්සේ පරලොව යන විට එයාව පිළිගන්න එයා කරපු පින්කම් වල ආනිසංස සූදානම් වෙනවා. බොහෝම සතුටින් එයාව පිළිගන්නවා පරලෝක වශයෙන්. කාවද? පින් කරපු කෙනා. බලන්න පින් කරගත්තාම එතකොට අපේ පුණ්‍ය ශක්තිය අපි මැරෙන්නත් කලින්ම පරලොව ආනිසංස සූදානම් කරනවා. කොච්චර වටින දෙයක්ද? දැන් අපි බලමු මේ නන්දිය පිළිබඳව එතුමාට කොහොමද මේ පරලොව ආනිසංස සකස් වුනේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බරණැස් නුවර බොහෝම ශ්‍රද්ධා සම්පන්න දායක පවුලක හොඳ වාසනාවන්ත පුතෙක් ඉපදුනා. ඒ දෙමව්පියොත් බොහෝම ගුණ සම්පන්නයි. නිතර දන් දෙන හොඳ ශ්‍රද්ධාවන්ත පවුලක ඉපදුන මේ පුතත් දෙමව්පිය වගේම පින්වන්තයි කියලා. එතකොට එහෙමනම් මේ පුතා කවර ගණයේ පුතෙක්ද? දැන් අපේ පින්වතුන් දන්නවා පුත්තු 3 දෙනෙක් ඉන්නවා. ඒ කවුද? අතිජාත, අනුජාත, අවජාත. අතිජාත කියලා කියන්නේ දෙමව්පියෝ බොහෝම ගුණ සම්පන්නයිද යම්තාක් දෙමව්පියෝ ශ්‍රද්ධාවන්තද දරුවෝ ඊටත් වඩා ගුණවත්. දරුවෝ ඊටත් වඩා සදහැවත්. එහෙනම් ඒකේ අදහස මොකද්ද? දෙමව්පියන්ට වඩා වැඩියෙන් දරුවන් තුල ගුණ පිහිටනවා නම් ඒ පුතාට කියනවා අතිජාත කියලා. අනුජාත කියන්නේ දෙමව්පියන් යම් තරමක් ගුණවන්තද සදහැවන්තද දරුවොත් ඒ තරමටම ශ්‍රද්ධාවන්තයි ගුණවන්තයි. දෙමව්පියෝ යම් බඳු පින්කමක් කරනවද යහපත් වැඩක් කරනවද දරුවොත් ඒ තරමට මේවට උදව් වෙනවා නම්
ඒ දරුවන්ට කියනවා අනුජාත කියලා. අවජාත කියන්නේ මොකක්ද? දෙමව්පියෝ ගුණ සම්පන්නයි. දරුවන් එච්චර ගුණවත් නැහැ. අම්මා තාත්තා නිතර දන් දෙනවා, දරුවෝ ඒවට සම්බන්ධ නැහැ. අම්මා තාත්තා නිතරම සිල්වන්තව වාසය කරනවා, දරුවෝ සිල්වත් නැහැ. දෙමව්පියෝ බොහොම ගුණවත්, දරුවෝ එච්චර ගුණවත් නැත්තම් දෙමව්පියන්ට වඩා අඩුවෙන් නම් දරුවන් තුල ගුණ පිහිටලා තියෙන්නේ. ඒ දරුවන්ට තමයි කියන්නේ අවජාත කියලා. දැන් බණහන දූල පුතාලට ඔබ ගැනම තක්සේරුවක් ඇති කරගන්න පුළුවන්. මම මේ කියන පුතාලගෙන් කොයි ගණයටද වැටෙන්නේ? අතිජාත, අනුජාත, අවජාත. එතකොට හොඳම දරුවෝ තමයි අතිජාත, දෙමව්පියන්ටත් වඩා ගුණවත් වෙන එක. දෙමව්පියන් හොඳටම ගුණවන්ත නම් ඒ තරමට ගුණවත් වීම අනුජාතයි. ඒ නිසා දැන් අපි මේ කියන කාරණේට අනුව බැලුවහම මේ ගෙදර ඉපදුන මේ බරණැස් නුවර මේ සිටු ගෙදර ඉපදුන පුතා මොන ගණයටද අයිති? අනුජාත. අම්මා තාත්තා වගේම පුතත් ගුණවන්තයි. මේ පුතාගේ නම නන්දිය. පුංචි කාලේ ඉඳලම නිතර දන් දුන්නා, පින් කළා. දැන් තරුණ වයසට ආවට පස්සේ අම්මා කල්පනා කළා දැන් පුතාට විවාහයක් කරලා දෙන්න හොඳ කාලේ. ඒගොල්ලන්ගෙම ළඟම ඥාති පවුලක දුවක් හිටියා මේ වයසෙම. අම්මා හරි කැමති ඒ ඥාති දියණිය පුතාව විවාහ කරගන්නවා. හැබැයි ඇය ශ්‍රද්ධා සම්පන්න නැහැ. ඇගේ නම රේවති. ඒ හින්දා නන්දිය කැමති නෑ රේවතිව විවාහ කරගන්න. ඇයි? එයා කිව්වේ රේවති ශ්‍රද්ධා සම්පන්න නැති නිසා මම කරගෙන යන පින්කම් වලට ඇගෙන් බාධා වෙනවා. ඇය එක්ක විවාහ වුණොත් අම්මට මේක ලොකු ප්‍රශ්නයක්. දවසක් අම්මා කතා කළා රේවතිට, දුවේ පුතා අහවල් දවසේ ලොකු පින්කමක් කරන්නයි සූදානම් වෙන්නේ. දුව ඒකට උදව් කරන්න. මගේ පුතා ඔබව විවාහ කරගන්න අකමැති වෙලා තියෙන්නේ වෙන කාරණාවක් නින්දා නෙවෙයි. ඔබ තුල ශ්‍රද්ධාව නැති නිසා. ඔබ මගේ පුතා කරන පින්කම් වලට සහාය වෙන්න. දැන් මේ පින්කමට කලින් අහවල් දවසේ ගොම මැටි ගාලා පිරිබඩ කරනවා. ඒවට ඔබ ගිහිල්ලා උදව් වෙන්න. දානේ පූජා කරන දවසටත් කල් වේලා ඇතුව ගිහිල්ලා හාමුදුරුවන් වහන්සේලාගේ පාත්‍ර පිළි අරගෙන ඒවා සෝදලා පිරිසිදු කරලා දෙන්න, ආසන පනවලා දෙන්න, මේ දේවල් වලට ඔබ උදව් වෙන්න. දානේ වැළඳුවට පස්සෙත් ඒ පාත්‍ර පිරිසිදු කරලා හාමුදුරුවන් වහන්සේලාට ආපහු ලබා දෙන්න. ඉතින් රේවති මේ විදියට කළා. පින්කමත් හරි ලස්සනට කෙරුණා. රේවති හුඟක් මහන්සි වුණා. ඉතින් පින්කම දවසේ අම්මා කියනවා, පුතේ දැන් රේවති හොඳයි නේද? එහෙනම් අපි විවාහ වෙමු. ඉතින් විවාහ වුණා. ටිකක් කාලෙකදී අම්මලා තාත්තලා මැරිලා ගියා. දැන් මේ නන්දියයි රේවති දෙදෙනා එකට පින් දහම් කරනවා. දවසක් නන්දිය රේවතිට කියනවා, ඔබ නිතරම මම කරන පින්කම් වලට උදව් වෙන්න ඕනේ. මට මිත්‍රයෙක් වෙන්න ඕනේ. පාප මිත්‍රයෙක් වෙන්න එපා. මම කරන පින්කම් වලට හානි කරන්න එපා. ඇයි මෙහෙම කියන්න ඇත්තේ? දැන් හුඟක් වෙලාවට අපි දකිනවා
පිරිමි අය පින්කම් කරන්න හරි කැමති. එයා දන් දෙන්න, සිල් ගන්න, වෙන පින්කම් කරන්න සූදානම් වෙනකොට කාන්තාව අකමැති. එහෙම වුණාම ඒ පෞල් ජීවිතයට හානි වෙනවා. සිතේ හැටියට පිරිමියාට පින් කරගන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා. එයා පින්කමක් යොදා ගන්නකොට අරගොල්ලෝ මොකද කරන්නේ? එදාටම වෙන වැඩ යොදනවා. වෙන ගමන් බිම යොදා ගන්නවා. ඉතින් අර පින්කම කරගන්න බැරි වෙලා අවහිර වෙනවා. එතකොට අඬ දබර වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. සමහර පවුල් තියෙනවා කාන්තාව බොහොම කැමති පින් කරන්න. හැබැයි ස්වාමියාගේ එහෙම කැමැත්තක් නැහැ. එහෙම වුණාමත් ඒ පෞල් ජීවිතයේ සාර්ථක එකක් වෙන්නේ නැහැ. ඒක නිසායි නන්දිය කිව්වේ ඔබ මට පාප මිත්‍රයෙක් වෙන්න එපා. අදහස් නොගැලපෙන විදියට දෙදෙනා තුලම එකම විදිහේ ශ්‍රද්ධාවක් පිහිටියේ නැත්තම් දන් දීමට දෙදෙනාටම එකම විදිහට චේතනා පහළ වෙන්නේ නැත්තම් දෙන්න අදහස් දෙකක් දරනවා නම් මේ ජීවිතය තුල සාසනික කටයුතු පින්කම් දහම් කරගන්න ගියාම ඒක ලොකු බාධාවක්. ආන්න ඒ නිසා තමයි ඒ විදිහට නන්දිය තමන්ගේ භාර්යාවට පැහැදිලි කරලා දුන්නේ. ඔහු තවත් කිව්වා දැන් මට විශාල ධනස්කන්ධයක් තියෙනවා. මේ ධනස්කන්ධයේ හිමිකාරිය ඔබයි. ඒ නිසා මට උදව් කරලා මේ ධනයත් ඔබ හිමි කරගන්න. ඉතින් රේවති මේකට බොහෝම කැමති වුණා. කැමති වෙලා බොහොම හොඳ පින්කම් කළා. ඒ අතරේ දිනක් නන්දිය කල්පනා කරනවා මම මෙච්චර කාලයක් නොකරපු පින්කම් මොනවද? ඔන්න දැන් අපේ අයටත් ඊටාම හොඳයි කල්පනා කරන්න. ඔබ ජීවිතේ මෙතෙක් කාලයක් කරලා තියෙන පින්කම් මොනවද? තවම කරගන්න බැරි වුණ පින්කම් මොනවද? නන්දියට කල්පනා වුණා මට බැරි වුණානේ තාම ස්වාමින් වහන්සේලාට කුටි පූජාවක් කරන්න. විහාරයක් හදලා පූජා කරගන්න බැරි වුණානේ. ඒක මම කරගන්න ඕනේ කියලා බරණැස් නුවර ඊටාම ලස්සන රමණීය ආරාමයක් හැදුවා. තමන්ගේ වියදමින් තව සහායකයන්ගේ උපකාර ඇතුව ලස්සන විහාරයක් හදලා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේට අතපැන්වත් කරලා පූජා කළා. සාමාන්‍යයෙන් එවැනි මහා පූජාවක් කරනකොට අතපැන්වත් කරලානේ පූජා කරන්නේ. එදා සම්ප්‍රදාය ඒක. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන්වත් කරලා මේ ආරාම පූජාව නන්දිය උපාසකතුමා විසින් සිද්ධ කරනකොට එතුමා කළ ඒ මහා පින්කමේ ආනිසංස වශයෙන් ඒ වෙලාවෙම එතුමාට දෙව්ලොව දිව්‍ය විමානයක් පහළ වුණා. 30 යොදුන් දිග 30 යොදුන් පළල 100ක් යොදුන් උස මහා ප්‍රාසාදයක් ස්වර්ණමය ප්‍රාසාදයක් දිව්‍ය ලෝකේ පහළ වුණා. ඒකේ දිව්‍ය අප්සරාවෝ 1000ක් දෙනා ජීවත් වෙනවා. දැන් පින්වතුනි නන්දිය තවම මැරිලා නැහැ. නන්දිය මනුස්ස ලෝකේ ඉන්නේ. එයා කරපු පින්කමේ ආනිසංස වශයෙන් දැන් දෙව්ලොව දිව්‍ය විමාන පහළ වෙලා ඉවරයි. දිනක් මහ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩියා. උන්වහන්සේ විටින් විට දෙව්ලොව වඩිනවා. සමහර දාට අපායේ ගිනි දැල් නිවලා අපායට වඩිනවා. ඉරිදිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටිය මුගලන් හාමුදුරුවෝ එදා දෙව්ලොවයි වැඩි. දෙව්ලොව මේ චාරිකාවේ වඩිනකොට උන්වහන්සේට මේ නන්දිය වෙනුවෙන් පහළ වෙලා තිබුණ
දිව්‍ය විමානය දකින්න ලැබුණා. ඉතින් අනිත් දිව්‍ය අප්සරාව ඇවිදින්න දිව්‍යාංගනාව ඇවිදින් උන්වහන්සේට වැන්දා. හැබැයි මේ දිව්‍ය විමානේ දිව්‍ය පුත්‍රයෙක් නැහැ. දිව්‍යාංගනාව විතරයි ඉන්නේ. අනිත් හැම දිව්‍ය විමානකම අයිතිකාරයෙක් දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. ඉතින් මුගලන් රහතන් වහන්සේ ඒ දෙවිවරුන්ගෙන් ඇහුවා මොකද මේ දිව්‍ය විමානයේ අයිතිකාරයෙක් නැත්තේ? දිව්‍ය පුත්‍රයෙක් නැත්තේ? එතකොට දැනගන්න ලැබුණා මේකේ අයිතිකාරයා තවම ඉන්නේ මනුස්ස ලෝකේ. එයා තවම මේ අයිතිය හිමි කරගන්න ඇවිල්ලා නැහැ. කවුද මනුස්ස ලෝකේ? නන්දිය උපාසකතුමා. එතුමා බුදුන් ප්‍රදාන සංඝයාට ආරාම පූජාව කළදායි මේක පහළ වුණේ. ඉතින් මුගලන් හාමුදුරුවෝ තවත් ඒ දිව්‍ය ලෝකේ චාරිකාවේ වැඩලා ආපහු මනුස්ස ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පින් කරගත්ත කෙනෙක් එයා තවම මනුස්ස ලෝකේ ඉඳද්දිම එයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන පහළ වෙන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මොග්ගල්ලාන ඔබ දෙව්ලොවටම ගිහින් දිව්‍ය මාලිගත් දැකලා සියලු තොරතුරු බලාගෙන නේද ආවේ? ඉතින් තවත් මොනවද මගෙන් විමසන්නේ? එහෙමයි ස්වාමීනි කියලා කිව්වා. ආන්න ඒ අවස්ථාවේ තමයි මේ ගාථා දෙක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. පින් කරපු අය වෙනුවෙන් එයා ජීවතුන් අතර ඉඳද්දිම පරලව ආනිසංසයාට දිව්‍ය ලෝකවල දිව්‍ය විමාන වශයෙන් ලැබෙනවා කියන බව පැහැදිලි කරන්න. ඒකට උපමාවක් වශයෙන් තමයි උන්වහන්සේ මුල් ගාථාවෙන් දේශනා කළේ චිරප්පවාසින් පුරිසන් දූරතෝ සොත්තිමාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං කියලා. ඒ කියන්නේ මොකක්ද? බොහෝ දුර ඈත රටක දීර්ඝ කාලයක් හිටපු ඥාතියෙක් මව් රටට එන දවසට අනෙක් ඥාතීන් විසින් එයාව බොහෝම සතුටින් පිළිගන්නේ යම්සේද, පිළිගන්න සූදානමින් සිටින්නේ යම්සේද, ආන්නේ වගේ මේ ලෝකයේ අපි කරන ලද පින් අපි මැරිලා පරලොව යන විට අපි එනකන් ඒ පින් බලාගෙන ඉන්නවා ආනිසංස සලසලා දෙන්න. බලන්න කොච්චර වටිනවද? එතකොට අපි මෙතනදී කල්පනා කරලා බලන්නට ඕනේ විශේෂයෙන්ම පින්වත්නි මේ පින් කියලා කියන්නේ මොනවද? කත පුඤ්ඤ. මෙතන විශේෂයෙන්ම කියන්නේ කළ පින්. දැන් කළ පින් ගැන කියනවා මේ කළ පින් තියෙන එක මංගල කාරණාවක් බව මංගල සූත්‍රයේදී පෙන්නනවා. කොහොමද? උබ්බේච කත පුඤ්ඤතා ඒතම් මංගල මුත්තමං. පෙර කරන ලද පින් තියෙනවා නම් ඒක මංගල කාරණයක්. එතකොට නිර්වාණයට පත්වීම සඳහා ඒකාන්ත වශයෙන්ම උපකාර වෙන කරුණු 38 තමයි මංගල කාරණා කියලා කියන්නේ. එයින් එකක් තමයි පෙර පින් ඇති බව. එතකොට පෙර පින් ඇති බව කියන එක අපි කොහොමද දැනගන්නේ? දැන් බණ අහන මේ පින්වතුන්ලා වශයෙන් ඔබ කොහොමද හිතන්නේ ඔබට පෙර පින් තියෙනවා කියලා? දැන් ඔය ලැබිලා තියෙන S2ම ඔබට පෙර පින් තියෙනවා කියන බවට හොඳ සාක්ෂියක් නේ. බලන්න අපි මේ ලෝකේ උපදිනකොටම අපට හොඳ දැසක් ලැබුණා. උපදිනකොටම දැස් අහිමි වෙලා උපදින මිනිස්සු නැද්ද? මිනිස්සෙක් වෙලා උපදින්න පින් කරලා තිබුණා. හැබැයි මේ මනුස්ස ලෝකයේ දකින්න පින නැහැ.
එහෙනම් මේ දැසක් ලැබීමත් මහා පිනක්. කළ පින් ඇති බව. ඊළඟට හොඳ බුද්ධියක් තියෙනවා අපට. මේ වගේ සද්ධර්ම ශ්‍රවණය කරන්න දවසේ සමහර දෙනා පැය 24ම බණ අහනවා. ඒකෝට එහෙම බණ අහන්න හොඳ බුද්ධියක්. සමහරු උපදිනකොටම බුද්ධිය හීනයි. ඒගොල්ලෝ උම්මත්තකව උපදින්නේ. සංසාරේ මහා බලගතු පාප කර්ම කළා. සුරාපාන ආදී පාප කර්ම කළාම ඒවයින් දුක් විඳලා ශේෂ වෙලා වෙන පිනකින් හරි මෙහි ඉපදුනොත් උම්මත්තකව උපදිනවා. බුද්ධිය හීන වෙනවා. ඉපදිලා කාලයක් ගියාම හරි එහෙම වෙනවා. දැන් සමහර හොඳට ඉන්නවා කාලයක් යනකොට සිහි බුද්ධිය නැහැ. කල්පනාව නැහැ මේ කියන දේ තව ටිකකින් මතක නැහැ. අන්න ඒ නිසා එහෙම නොවි මුළු ජීවිත කාලෙම තමන්ගේ බුද්ධිය මනස එකම විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ පෙර පිං තියෙන අයට. ඒවා පිං. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කත පුඤ්ඤෝ උභයත්ත නන්දති කියලා. ධම්මපද ගාථාවක. කලපින් තියන අය මේ ජීවිතේත් සතුටු වෙනවා, පරලොවදීත් සතුටු වෙනවා. එහෙනම් අපිට මේ ජීවිතේදී හෝ පරලොවදී හෝ සතුටු වෙන්න දේවල් අපි කරගෙන තියෙන්න ඕනේ. පසකතුමා ගැන තියෙන මේ සිදුවීම අපට හොඳ ආදර්ශයක්. එදා අර දිව්‍ය අප්සරාවෝ මුගලන් මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි නන්දියට කියන්න ඔබ වහන්සේ කියන්න මනුස්ස ලෝකය නැමැති මැටි වාජනය අත්හැරලා මේ දිව්‍ය ලෝකයේ නැමැති රන් වාජනය වැළඳ ගන්න කියලා. එතකොට දෙවිවරු දෙව්ලොව ඉන්න දෙවිවරු මනුස්ස ලෝකය ගැන හිතන්නේ මැටි වාජනයක් වගේ. මනුස්ස ජීවිතේ. දිව්‍යාත්ම භාවයේ රන් වාජනයක් වගේ. රන් වාජනයක් හිමිව තියෙන කෙනෙක් මැටි වාජනේ තියාගන්නේ නැහැ. එයා ඒක අත්හරිනවා. ඒ නිසා අපි කවුරුත් කල්පනා කරන්නට ඕනේ පින්වතුනි අපට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ නම් මහා පුදුම වාසනාවකට සසරදී ලැබිච්ච දෙයක්. සුළුපටු පිනක ආනිසංසයක් එම නෙවෙයි. ඔබත් මමත් අපි කවුරුත් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල සම්‍යක් දෘෂ්ටික මිනිසෙක් වෙලා පංචේන්ද්‍රයන්ගේ විකලත්වයකට පත් වෙන්නේ නැතුව ලබාගත් මේ මනුස්ස ජීවිතය පුදුම තරම් වටිනා එකක්. ඒක කියන්න බැරි තරම් වටිනා දෙයක්. ඉතින් මේ මනුස්ස ජීවිතේ වටිනාකම කියන්නේ කාලා බීලා ඇඳලා විනෝද වෙලා පිස්සතින් මැරිලා යන එක නෙවෙයි. මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගත්ත කෙනා නිතරම දන් දෙනවා. නිතරම සිල්වන්තව වාසය කරනවා. ඒ වගේම නිතරම යා ගුණ දියුණු කර ගන්නවා. නුවණ වැඩෙන පින්කම් මොනවදයි කියලා හොයලා බලලා ඒවා එයා සම්පූර්ණ කරනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ වටිනාකම හොඳ හැටියට අපේ පින්වතුන් තේරුම් ගත්තොත් මං හිතනවා මීටත් වඩා ඔබ වහවහාම මේ ජීවිතේ පින් කරගන්න උනන්දු වෙනවා. කුසල් සම්පාදනය කරගෙන ඒ පුණ්‍ය ශක්තියෙන් පොහොසතෙක් වෙනවා. මිල මුදලින් වෙන පොහොසත්කම මරණයත් එක්ක ඉවරයි. කොච්චර ධන දාන්‍ය සම්පත් තිබුණත් රන් රිදී මුතු මැණික් වලට හිමිකරුවෙක් වුණත් අපේ හුස්ම ටික ගියාට පස්සේ ඒවා අපිට අයිති නෑ. ඒවා අපි ඔක්කොම අත්හැරලා යනවා. හැබැයි අපි දන් දීම් සංඛ්‍යාත පින් කරලා පිනෙන් පොහොසත්ව හිටියොත් අපි මැරුණයි කියලා ඒක අහිමි වෙනවද? නෑ. අපි පසුපස්සේ හෙවණැල්ලක් වගේ එනවා. ඒක නිසා අපි මෙතනදී විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ නොකල් අටෙන් මිදිලා මේ ලබාගත් මනුස්ස ජීවිතය මහ වාසනාවන්ත එකක්. මොනවද මේ නොකල් අට කියලා කියන්නේ?
ඒ තමයි අෂ්ට දුෂ්ටක්ෂණ. ඒ කියන්නේ අපායේ ඉපදුනොත්, නිරයෙහි ඉපදුනොත් එහි පින් කරන්න බෑ. പ്രേත ලෝකේ ඉපදුනොත් පින් කරන්න බෑ. තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත් ඒත් පින් කරගන්න බෑ. අසඤ්ඤ තලයේ ඉපදුනත් පින් කරන්න බෑ. අරූප ලෝකයක ඉපදුනත් එහි පින් කරගන්නට බෑ. මනුස්ස ලෝකේ වුණත් අංග විකලව ඉපදුනොත් ඒත් පින් කරගන්නට බෑ. ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පින් කරන්නට බෑ. ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනත් පින් කරන්න බෑ. මොකද්ද මේ ප්‍රත්‍යන්ත දේශය කියලා කියන්නේ? ධර්මය නොපවතින ප්‍රදේශ. දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා පින්වතුනි, හාමුදුරුවන් වහන්සේ නමක් දකින්නවත් නැහැ. දාගැබ් බෝධි මොනවත්ම නැහැ. ධාතුන් වහන්සේලා නැහැ. කොටින්ම තිසරණය නැහැ. පංචශීලය නැහැ. එහෙනම් ඒ වාගේ ප්‍රදේශයක මිනිසෙක් වෙලා ඉපදුනාට පින් කරගන්න විදියක් නැහැ. එතකොට මෙන්න මේ කියන කරුණ වටට අයත්ව ඉපදුනොත් එයා පින් කළේ නැහැ කියන එක පුදුමයක් නෙමෙයි. ඇයි? එයාට පින් කරගන්න බෑනේ. හැබැයි මේ කියන නොකල්ලටේ මිදිලා මිනිසෙක් වෙලා ඉපදිලත් පින් කරගන්නේ නැත්තම් අරයට වඩා මෙයා අවාසනාවන්තයි. ඇයි? මේ කරුණ වටෙනුත් මිදිලා හොඳ මිනිසෙක් වෙලා ඉපදෙන්න පින තිබුණා. හැබැයි ඒ පිනෙන් ප්‍රයෝජන ගත්තේ නෑ. ඒක ලොකු අවාසනාවක්. ආන්නේ නිසා ඒ අවාසනාවන්ත තත්වයට පත් වෙන්න එපා. බලන්න පින්වතුනි, අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ හිටිය රහතන් වහන්සේ නමක් පුලින තූපිය කියන රහතන් වහන්සේ. උන්වහන්සේට මේ මහා පින රහත්භාවයට පත් වෙන්න ලැබිච්ච පින මහ පුදුමයි. ඒ කියන්නේ උන්වහන්සේ අබුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකේ ඉපදිලා ඉරිසි ප්‍රවෘජාවෙන් පැවිදි වුණා. බුද්ධ ශාසනයක් නෑ අබුද්ධෝත්පාද කාලේ. ඒ ඉරිසින් වහන්සේට අභිඥා ලැබුණා. ශ්‍රාවකයෝ හිටියා 3000ක් විතර. මේ අභිඥාලාභී තාපසයන් වහන්සේට අර ශ්‍රාවකයෝ හැමෝම ඇවිදින්න වඳිනවා. තාපසයන් වහන්සේ බැලුවා මට හැමෝම වඳිනවා. මම වඳින්නේ කාටද? අභිඥාවෙන් බැලුවා. බලනකොට පෙනුණා මේ ලෝකේ කාලයක් ගියාම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ අනාගත කාලයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් උන්වහන්සේට මම වඳින්න ඕනේ කියලා හිතලා ගඟට නාන්න ගිහිල්ලා හොඳට නාලා පිරිසිදු වෙලා වැල්ලට ඇවිදින් වැල්ලේ වැලි වලින් චෛත්‍යයක් ඇදුවා. ඒ කියන්නේ වැලි ගොඩ ගැහුවා. ඒකට ධාතුන් වහන්සේලා නිදන් කළේ නෑ. ධාතුන් වහන්සේලා ඇත්තෙත් නෑනේ අබුද්ධෝත්පාද කාලේ. නමුත් මේ අභිඥාලාභී තාපසයන් වහන්සේ හිතුවා ඒ කාලයට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයට මේ වගේ දාගැබ් හැදෙනවා. ඒවැ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරනවා. ඒ වෙනුවෙනුයි මගේ වන්දනාව කියලා ඉරදියෙන් කිනිහිරි මල් 3000ක් මවල පූජා කරලා සිත පහදවා ගත්තා. අනාගත බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන්. ඒ තාපසයන් වහන්සේ මරණින් පස්සේ දිව්‍ය ලෝකේ ඉපදුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ බොහෝම ශ්‍රද්ධාවන්ත පවුලක ඉපදුණා. පුංචි වයසේදීම ඒ දෙමව්පියෝ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉඳද්දිම ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පොත්තක් අරගෙන රන් කරඬුවක බහලා නිතර වන්දනා කළා. පොය දවසට රෑ 5 වෙනතුරු වඳිනවා. අර පොඩි දරුවා අවුරුදු 7යි වයස. බලාගෙන හිටියා මේ දෙමව්පියෝ කරන වන්දනාව. ජාති ස්මරණ ඥාණයෙන් පෙවුනා. තමන් එදා ගඟ අයිනේ වැලි වලින් දාගබක් හදලා වන්දනා කළා. ඒ පින මතුවලා ආවා. ඒකෙන් තමයි පැවිදි වෙලා රහත් වෙලා
මේ පුලිනතූපිය රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණේ. ආන්නේ නිසා මේ බුද්ධ ශාසනයේ සිත පහදව ගැනීම පවා මහා ආශ්චර්යමත් වූ ලාභයක්. ඉතින් අපේ ධර්ම දේශනාවට નિયમિત කාලය ඉක්ම යන බැවින් අද අපි මේ ධම්මපද ගාථා දෙක මුල් කරගෙන ඔබට මේ දේශනා කළේ මේ ජීවිතය තුල පුළුවන් තරම් පින් කරගන්න. නොකල පින්කම් මොනවදයි කියලා විමසා කල පින් නැවත නැවත කරන්න. නොකල පින්කම් සොයා බලමින් ඒ නොකල පින්කනුත් මේ ජීවිතය තුල සම්පූර්ණ කරගන්න අපේ පින්වතුන් උනන්දු වෙන්න. ඒ තුලින් ඔබට මෙලව ජීවිතයත් වාසනාවන්ත කරගන්න පුළුවන්කම ලැබෙනවා. පරලොව ජීවිත ඒ අනුසාරයෙන් සුවපත් වෙනවා. ඔබ හැම දිනාටම මේ කරන පින්කම් බලයෙන් ඊතා ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලබන නිර්වාණ ධර්මය සුවසේ සාක්ෂාත් කර ගැනීමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි යොමු වෙන්නේ පුණ්‍යානුමෝදනාවන් සඳහායි. අද මේ උතුම් සද්ධර්ම දේශනාව බෞද්ධ රූප වාහිනිය මගින් ඔබ සියලු දෙනාට ශ්‍රවණය කර ගැනීම සඳහා උතුම් සද්ධර්ම දානමය පින්කම සිද්ධ කළේ අරනායක උස්සාපිටියේ පදිංචි චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිනිය සහ විදේශගතව සිටින ඇගේ දියණිවරු දෙදෙනා වන අජන්තා අප්සරා යන මහත්මීන් දෙපළගේ දායකත්වයෙන් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙනවා. වසර 8කට ඉහතදී අභාවයටපත් ලලිත් ප්‍රනාන්දු මහතාගේ 68 වෙන උපන් දිනය වෙනුවෙන් එතුමාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම ප්‍රධාන අරමුණ වශයෙන් ඇති කරගෙන ප්‍රනාන්දු පවුලේ උභය පාර්ශවයේ ජම්මාන්තරගත මව්පියවරුන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීම. සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් විදේශගතව සිටින අජන්තා සහ අප්සරා දියණිවරු දෙදෙනාට බෑනවරු දෙදෙනාට මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාදයන් සිද්ධ කිරීම. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ කුරුණෑගල මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම. විශේෂ පුණ්‍යානුමෝදනාවක් වශයෙන් සිදු කරනවා. අරනායක උස්සාපිටිය ආනන්දාරාම විහාරස්ථානයේ වැඩ සිට විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මීට මාස 9කට පෙර අපවත් වුණ පූජනීය ලොකු හාමුදුරුවන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කිරීම. පින්කමට සහභාගී වුණ සියලුම දෙනාට රත්නත්‍රේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිනිය බලාපොරොත්තු වන පරිදි මේ සියලු යහපත් අරමුණු බලාපොරොත්තු එලෙසින්ම සඵලමත් භාවයට පත් වේවා. මියගිය සැමට පරලොව යහපත අභිවෘද්ධිය සැලසේවා. ඒ ඇත්තෝ ප්‍රාර්ථනා කරන උත්තම බෝධීන්ට අනුව අමා මහ නිවනින් සැනසෙත්වා. පින් කැමැති වන සම්මිය දෘෂ්ටික වූ සියලු දෙවි දේවතාවරු මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ අසයිසුරු සම්පත්තිය වැඩි වර්ධනයට පත් කරගෙන දෙවියෝ ප්‍රාර්ථනා කරන පරිදි ලෝතුරු නිර්වාණයෙන් සැනසෙත්වා කියලා පින් දෙනවා. සද්ධර්ම ශ්‍රවණානිසංස බලය ඔබ අප සෑම සියලු දෙනාටම ජාති ආදී අනන්ත දුක් රැසින් එතරව ලබන ලෝතුරු නිවන් සුව පිණිස පවතිවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං කරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය කහගල්ලේ අරිය ඥාන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.